හරලම අපි මේ ඇවි ගොඩක් හරි අපි බලමු ඉතුරු කොටස මේ කර්මාන්ත රසායනේ අපි කතා කර හිටියේ ඊයේ ශාක ද්‍රව්‍ය මත පදනම් වෙච්ච කර්මාන්ත අපි කීපයක් සාකච්ඡා කරා. ඒක ඉතුරු කොටස තමයි මේ ශාක ද්‍රව්‍ය මගින් කරන කර්මාන්තයන්ට මේ සගන්තල් නිස්සාරණ කියලා එකක් තියෙනවා. ඒක කලාප සමුදායට කතා කරා. කමල අපි මාතෘකාව ලියමු සගන්ධතෙල් නිස්සාරණය. සගන්තෙල් නිපදවීම. සගන්ධතෙල් නිපදවීම. සගන්තෙල් නිස්සාරණය සාමාන්‍ය සගන්තෙල් නිස්සාරණය කරන ක්‍රම කීපයක් තියෙනවා. හරි සගන්තෙල් කියලා කියන්නේ අපි ශාක ද්‍රව්‍ය ශාක කොටස් වල තියෙන තෙල් වර්ග ලබා ගන්න විදි. ළමයි ශාක කොටස් වල තියෙන තෙල් මේවා සගන්තෙල් කියලා හඳුන්වනවා. ඉතින් මේවා ශාක කොටස් අපි මල් වල, පත්‍ර වල, ඊට පස්සේ වල මුල් වල තියෙන පුළුවන් නේ. කඳේ වල ඔය කොටස් වල හැම එකම තෙල් වර්ග තියෙන පුළුවන්. කාබනික ද්‍රව්‍ය තියෙන පුළුවන්. මේ කාබනික ද්‍රව්‍ය වටිනාකමකින් යුක්තයි. සමහර ඒවා ආහාර වලට නැත්නම් කියන්නේ අපේ භෝජන සඳහා ගන්න සමහර ඒවා ඔය සුවඳ විලවුන් වගේ වට ඊපස්සේ සබන් වගේ වට සුවඳ වශයෙන් දාන ඔය වගේ විවිධ නිෂ්පාදන සඳහා මේ සගන් තෙල් භාවිත කරනවා. ඖෂධ ලෙස භාවිත කරන සමහර ඒවා. නිසා මේ නිෂ්පාදන ගත්තාම ගොඩාක් පුළුල්. ඒ හින්දා මේවා නිෂ්පාදනය කරන ක්‍රමවේදත් තියෙනවා. ඒ කියන්නේ සමාන සගන් තෙල් ලබා ගන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙන එක තමයි හුමාලාසවණේ. හුමාලාසවණේ කියලා අපි කතා කරන එක ආසවණ කරලා. අතින් මේ ද්‍රාවක මේ නිස්සාරක ද්‍රාවක නිස්සාරක ද්‍රාවකයේ දිය කරලා වෙන් කරගන්න විදිහ. ද්‍රාවක නිස්සාරණය තව පීඩනීය තෙරපි මතෙන් අපි කියන තෙරපීම. හරි. පීඩනීය දීම නැත්නම් තෙරපි කියනවා. එහෙම ක්‍රම තුනක් භාවිත කරනවා සගන් තෙල් නිස්සාරණය කරගන්න. හරි. ලියනකෝ. ටිකක් අපි හැඳින්වීම ලියමු. යන සගන්ධ තෙල් යනු සගන් තෙල් යනු ශාක කොටස් මගින් ඒවායේ අන්තර්ගත තෙල් වර්ගයි. ඒවායේ අන්තර්ගත තෙල් වර්ගයි. ඇතම් සගන් තෙල් ශාක පත්‍ර වල මල් වල පළ වල කොටු වල හෝ පොල් වල අන්තර්ගත වේ. ශාක කොටස් මගින් සගන්ධ තෙල් ලබා ගන්නා ක්‍රම කිහිපයකි. පළවෙනි එක හුමාලාසවණය. හරි හුමාලාසවණය. දෙවෙනි එක ද්‍රාවක නිස්සාරණය.
වෙන එක තෙරපීම. තෙරපීම පීඩනය දීම. කොහොම ක්‍රම තුන හුමාලාසවණය ඊට පස්සේ ද්‍රාවක නිස්සාරණ තෙරපීම. හරිද? දැන් හුමාලාසවණය ගැන අපි තමයි කතා කරන්න මුලින් ඒක තමයි අපිට වඩාම ප්‍රයෝජනවත් විදිය ප්‍රධානම ආකාරය හුමාලාසවණය. හුමාලාසවණයදී කරන්නේ ළමයි ශාක කොටස් ඒ කියන්නේ පත්‍ර හරි මුල් හරි ඒවා සියුම් කැබලි වලට කපලා ඊට පස්සේ ඒවා හුමාලයෙන් තඹනවා. හුමාලයේ වදින සලස්සලා හුමාලයෙන් තඹ ගන්නවා ඒ ශාක කොටස්. හුමාලයේ තඹීම නිසා අපිට වාසිය කීපයක් ඇති වෙනවා. හුමාලය මේ කියන එක ජල වාෂ්ප කියලාගේ මේ ශාක තෙල් බොහොමයක් දිය වෙනවා ද්‍රාව්‍ය වෙනවා. ඒ කියන්නේ ඉහළ උෂ්ණත්වය නිසා ජලයේ දිය වෙන තියව අපි කියන්නේ ජල වාෂ්ප වල හොඳින් දිය වෙනවා. ඒ හින්දා ශාක කොටස් වල තියෙන තෙල් වර්ග ජලය මගින් කියන හුමාලය මගින් එළියට ගැනීමක් සිදු වෙනවා. එහෙම ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ අනිත් දේ තමයි දිය වෙනවා කියලාම අදහස් කරේ මේ තෙල් වර්ග සාමාන්‍යයෙන් ජලය දිය වෙන්නේ නැත්නම් තෙල් නිසා ශාක කොටස් වල මේ තෙල් ජලය නිසා ශාක කොටස් වල තියෙන තෙල් වර්ග එළියට ගන්න පුළුවන්. අන්න එහෙම මේ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙම අපි එළියට අරගෙන ඒ කොටස් ටික අඩු උෂ්ණත්වයකදී එම තෙල් ලබා ගන්න හැකියාවක් අවශ්‍යයි. ඊට පස්සේ අපි කරන්නේ මේ ලබාගත් මිශ්‍රණය අපි එළියට අරගෙන තෙල් සහ ජලය එළියට අරගෙන අපි ඒක ස්තර දෙකකට වෙන් වෙන නිසා අපි ඒවා වෙන් කර ගන්නවා. ඊට පස්සේ අපි ශාක තෙල් ටික එළියට ගන්නවා. එහෙම තමයි සාමාන්‍යයෙන් හුමාලාසවනදී සිදු වෙන්නේ. හරි. හුමාලාසවනය කියලා මේ කිරීම නමේම තියෙන්නේ. හුමාලය මගින් තමයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. පළවෙනි ක්‍රියාවක හුමාලාසවනය කියලා. හුමාලාසවනය. හුමාලාසවනය. ඇතුළේ යන සගන්ධ තෙල් බා ගැනීමට සගන්ධ තෙල් බා ගැනීමට අවශ්‍ය ශාක කොටස් හුමාලයෙන් තඹා ඒවායේ අඩංගු තෙල් හා ජල වාෂ්ප ඉවතට ලබා ගනී ඉවත් කරගනී පසුව තෙල් හා ජලයේ ස්තර වලට වෙනව නිසා බේරුම් පුනීලයක් මගින් පහසුවෙන් ඒවා වෙන් කරගනී. හරි. මේකට භාවිතා කරන මේ ක්‍රමය අපි හුමාල ජනකයක් අරගෙන හුමාලය ලබා ගන්නවා. ඊට පස්සේ ශාක කොටස් ටික වෙනම අපි අසුහට දාලා ජලය දිය කරලා ඊට පස්සේ ඒකට හුමාලය යවලා හරින් තඹ ගන්නවා. හුමාලය අපි කියන්නේ හුමාලය දිය කර ගන්නවා. නැත්නම් ද්‍රාව්‍ය කර ගන්නවා ශාක කොටස් වලින් තෙල් ටික. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය එළියට අරගෙන සිසිල් කරලා ඒක අපි කලාප දෙකකට බෙදෙන නිසා අපිට පසුවෙන් වෙන් කරන්න පුළුවන් වෙනවා. හරි. මම පොඩක් ඒකේ තියෙන මේ භාවිතා කරන ඇටෝම ඕකලන්ට යාකොත් මෙන්න මේක කොහොමද දැන් තියෙන එක. හරි. මේක තමයි මේ උසරහන මේක පොඩක් ඕනනම් අඳ ගන්න පුළුවන් තියෙන ඇටෝම. හරි. මාල ජනකයක් තියෙනවා. මාල ජනක කියන මාලය යොමු කරනවා ශාක කොටස් අඩංගු බඳුනට. ඒකෙන් තඹ ගන්නවා. ඊට පස්සේ ඉවත් වන වාෂ්පය කන්ඩෙන්සර් එකට යවලා විසලනය කළා ද්‍රව මිශ්‍රණයක් ලෙස ආසවන මිශ්‍රණ ලෙස ගන්නවා එළියට. ඊට පස්සේ ප්ලාස්ටිකුවට ගන්න එක ඉස්සර වලට වෙන් කරගෙන තෙල් ටික වෙනම ගන්නවා. හරි. මේක පොඩක් වුණා. ඉඳ ගන්න සරහන් දාගන්න.
කියලා දෙන මොකද වෙන්නේ කියන එක ඔයගොල්ලෝ පොඩ්ඩක් අඳ ගන්න. හරි. මේ ගම කියලා දෙනවා. මෙතනදී මෙන්න මේ හුමාල දැන් මේ අපි රත් කරන මෙන්න මේ කොටස. එතකොට ඒකේ තියෙන මේ හුමාලය ජලය රත් හුමාලය තමයි එළියට යන්නේ. හරි. මේ හුමාල ජලකින් කරන ජලය තියෙනවා මේකේ. අනේ ජලය ටික අපි ජල වාෂ්ප වලට පත් වෙනවා. ජල වාෂ්ප වලට පත් වෙලා ඒ ටික මොකද වෙන්නේ? ඒවා නලකින් මේ නලයක් අනේ නලයෙන් යනවා ශාක් කොටස් අන්තර්ගත වඳුනට. ඒක අපි ඇතුළටම දාලා තියෙනවා. මෙන්න මේ කෙලවර දාලා තියෙනවා. ඔහොම ඔහොම ගමන් කරනවා. බටේ ශාක් කොටස් ඇතුළටම ගමන් කරනවා. මුඩින් නවත්තන්නේ නැහැ. ඒ ද්‍රාවණය තුලටම දානවා. ශාක් කොටස් ජලය දිය කළා තියෙන්නේ. ඒකට ද්‍රාවණයට යවනවා. යවුවන් පස්සේ මේ හුමාලය නිසා අර ශාක් කොටස් වල තෙල් වර්ග එළියට එනවා. එළ මිශ්‍රණය නටන්න ගන්නවා. නටලා මොන ඊට පස්සේ නටන මිශ්‍රණය ඒක එළියට ගන්නවා. මේක වෙන්නේ මෙතන මේ හුමාලය නිසා මේ ශාක් කොටස් තෙලුයි ඔක්කොම ටික ජල වාෂ්පයි නටන්න ගන්නවා. ඒ කියන්නේ මෙතනින් උඩට නගිනවා. ඒතර ඒ උඩ එන වාෂ්පය මේ පිටි නලයක් මෙන්න මේ හරියම පටන් ගන්න නලයක් තියෙනවා. ඒ නලයෙන් එළියට ගන්නවා. එළියට අරගෙන ඒක සම්බන්ධ කරලා තියෙන්නේ මේකට අපි කියන්නේ කන්ඩෙන්සරයක් කියලා කියන්නේ. කන්ඩෙන්සරය මේ ඇතුළත නලයක් තියෙනවා. ඒ නලයෙන් තමයි අපේ වාෂ්පය ගමන් කරනවා. කොහොම ඇතුළට ගමන් කරන වාෂ්පය මේ ඔය රතු පාට මාදිනේ ඒ දිගේ වාෂ්පය මේ ගමන් කරනවා. හරි. ඒකම ගමන් කරනවා. එතකොට ඒ වාෂ්ප අඩංගු නලයට පිටතින් පිටත බිත්තිය තියෙන ජලයෙන් පුරවලා තියෙනවා. ඒ කියන්නේ වාෂ්ප මිශ්‍ර වෙන්නේ නැහැ. හරි. පිටත බිත්ති ජලයෙන් මිශ්‍ර කරලා තියෙන්නේ. ජලයෙන් පුරවලා තියෙන ජලය නිතරම යට පල්ලෙහාන් ඇතුළු කරලා මේ ජලය පහළින් ඇතුළු කරලා මේ පැත්තට මම ඉහළට යවනවා. ඉහළට යවලා මෙතනින් එළියට දානවා. ඒකට එහෙම කරන්න හේතුව වැඩි කාලයක් තාප හෝමාරු සිදු කරන් තමයි මෙහෙම කරන්නේ. එතකොට වෙන්නේ ළමයි මේ මෙතනින් එළියට එන ජල වාෂ්ප ටික මේ තෙල් සහ ජලය අඩංගු වාෂ්ප මිශ්‍රණය අපිට සිසිලණය කර ගන්න ඕනේ. සිසිලණය කළ ද්‍රවයයි ගන්න ඕනේ මෙතනින්. ඒ හින්දා මේක සිසිලණයට අපි ගන්නේ ජලය. ජලය යන්නේ යොදන්නේ සාමාන්‍යයෙන් පහළ ඉඳලා ඉහළට. ඒකට වැඩි කාලයක් මේ වාෂ්පාංශුවට ජලයත් එක්ක ගැටලා තාපේ හුමාරු වන අවස්ථාව ලැබෙනවා. ඒ නිසා සිසිලණය වෙලා මේ ආසවණී වූ ද්‍රාවණ ලැබෙනවා. ආසවණී වූ ද්‍රාවණේ දකින්නවා ඒක සාමාන්‍යයෙන් මේ ස්තර දෙකක් තියෙනවා. හරි. තෙල් කියන ස්තරය සාමාන්‍යයෙන් මේ තුතල වගේ වනම් ඝනත්වය වැඩි හින්දා පහළට ගමන ජලය උඩ පාවෙනවා. හරි එහෙම. සාමාන්‍ය තෙල් වර්ග නම් ඔය ඝනත්වය අඩු ඒවා ජලය මත පාවෙනවා. නමුත් මේක මේ ජලයේ ඝනත්වය අඩු හින්දා ජලය උඩ යනවා තෙල් ටික යට වෙනවා සාමාන්‍ය ඔය බරින් වැඩි තෙල් වර්ග. එහෙම තමයි වෙන්නේ. ඉතින් කොහොම හරි ස්තර දෙකකින් තියෙනවා. ඒ නිසා ස්තර දෙකක් තියෙන නිසා අපිට ලේසියෙන් වෙන් කරගන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වාසිය. හරිද? මොනක තමයි වාසිය වෙන්නේ. හරි. අපි පොඩ්ඩක් සටහන් කරමු. හරි. යන්න. මෙහිදී මාලය තුල ශාක කොටස් වල අඩංගු තෙල් වර්ග ද්‍රාව්‍ය වීම නිසා ශාක කොටස් හුමාලයෙන් තැන්වීම මගින් වැඩි සගන්ධ තෙල් ප්‍රමාණයක් ජල වාෂ්ප සමග මිශ්‍ර වී ආසවන ප්ලාස්කුවෙන් එළියට පැමිණේ. කන්ඩෙන්සරයක් මගින් සිසිලණය කිරීමෙන් ද්‍රව තත්වයට පත් කරන අතර තෙල් හා ජලය අමිශ්‍ර වීම නිසා වෙන් කර ගැනීම පහසු වේ.
කරගෙන පහසු වේ. එම ක්‍රමයේ ඇති වාසිය වන්නේ ඉහළ සගන්ධ තෙල් ප්‍රතිශතයක් ලබාගත හැකි වීමත් මිශ්‍රණය ජලයේ තාපාංකයට වඩා අඩු උෂ්ණත්වයකදී ගැටීම සිදුවන නිසා පහසුවෙන් වෙන් කර ගැනීම හැක. තවද ඉහළ උෂ්ණත්වයක් භාවිත නොවන නිසා තෙල් වර්ග විනාශ වීමක්ද සිදු නොවේ. ඉදී භාවිත වන මූලධර්මය ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයයි. හරිද? ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමයෙන් ළමයි කියන්නේ මේ දන්නවා මේ ද්‍රව සංරචක මොන හරි කීපයක් තුළ ඒ වාෂ්ප මිශ්‍රණ හදනවානේ. වාෂ්ප මිශ්‍රණයේ පීඩන එක පීඩන එකතුව පීඩන සමානයි කියන එකනේ අපි කියන්නේ. එහෙම හිතමුකෝ. අපි හිතමුකෝ මේ කුරුන්තල හරි මොකක් හරි කරනවා. හරි. මේ කරන දෙයක් සාමාන්‍යයෙන් හිතමුකෝ මේකේ තියෙන ඔයිල් තෙල් තියෙන හරි. තෙල් රත් කරනකොට ඒක නැටීම සිදුවන්නේ. හරි. සාමාන්‍යයෙන් යාගේ තාපාංකය රත් කරාම නැටීම සිදු වෙනවා. අපි මොකද තෙල් වල තාපාංකය සෙල්සියස් 150යි කියලා. හරි. ඒක 150 තමයි මෙයා නැටීම සිදු වෙන්නේ. ඒකට ඒ අවස්ථාවේ මේක තුල පීඩනය අපි P0H2O කියලා කියනවා. හරිද? නැටීම සිදු වෙන්නේ. ඒකට ඔය අවස්ථාවේ සාමාන්‍යයෙන් එක වායුගෝලීය පීඩනයට සමානයි. ඒ කියන්නේ නැටීම සිදු වෙන අවස්ථාවේදී මේක 1 atm වෙන්න ඕනේ. සාමාන්‍ය නටන අවස්ථාවේදී. ජලය ගත්තොත් අපි ජලය දැම්මොත් එහෙම මේක H2O තියෙන්නේ. ජල තාපාංකය සෙල්සියස් 100යි 100ට රත් කරපු හැටි මේකේ ඇතුලේ වාෂ්ප වෙන P0H2O එකත් 1 atm වෙනවා. හරි. සෙල්සියස් 100 දී ජලය සම්පූර්ණ මේ නටන ගන්නවා නටලා යාගේ ඇතුලේ වාෂ්ප වෙන P0H2O 1 atm වලට සමාන නටනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ ද්‍රවය මගින් ඇති කරන වාෂ්පයේ පීඩනය. ඔයාලට දැන් අවබෝධයක් ඇති කියන්නේ මොකද්ද කියන එක? ද්‍රවයක් අපි දාලා රත් කරනකොට නටන උෂ්ණත්වයක් තියෙනවානේ තාපාංකය කියන්නේ. නටනකොට වෙන්නේ ඒ ද්‍රවය මගින් ඇතිවන වාෂ්පයේ පීඩනය සහ බාහිර වායුගෝලීය පීඩනය. එළිය පීඩනයයි ඇතුලේ පීඩනය සමානයි. සාමාන්‍යයෙන් එළිය පීඩනය 1 atm නේ. වායුගෝලීය 1 atm නේ මුහුදු මට්ටමේදී. ඒ නිසා 1 atm වලට සමාන වෙන ඇතුලේ පීඩනය. මේක වාෂ්ප වීම නිසා. ඒකට මේක සිදුවෙන්නේ සෙල්සියස් 150 දී. මේක සිදුවෙන්නේ සෙල්සියස් 100 දී. ඒකට මෙතන වාෂ්ප වෙන්නේ තෙල්. දැන් ඕක කියලා දාන්නම්කෝ. හරි. තෙල් අංශු. මෙතන වාෂ්ප වෙන්නේ මොකද? හරි. H කියලා දාන්නම්කෝ. කොහොම W. හරි. ඒකට අදහසින් W කියලා ගමුකෝ. හරි. එහෙම. ඔය වගේ අංශු වාෂ්ප වෙනවා. මොකද වෙන්නේ? ඒක තමයි බාහිර ඉන්නට සමාන වෙන්නේ. දැන් ඔය දෙක කවලම් කරොත් මොකද වෙන්නේ? තමයි
මිශ්‍රණය දැන් තෙලුයි ජලය දෙකම තියෙනවා. හරිද? දැන් තෙලුයි ජලය දෙකම තියෙනවා. දැන් රත් කරනවා. රත් කරාම මොකද වෙන්නේ? මිශ්‍රණයක් රත් කරනකොට මේකේ දෙන්නම වාෂ්ප වෙන්න ගන්නවා. හරි? ටිකක් රත් සෙල්සියස් 50 වගේ රත් කරනකොට දෙකම වාෂ්ප වෙන්න ගන්නවා. හරිද? එතකොට ජලාණු වාෂ්ප දැන් ජලාණු වල අඩු උෂ්ණතාවය නිසා ජලාණු වැඩිම වාෂ්ප වෙනවා. W වල 3 දෙනෙක් වාෂ්ප වුණා. හරි? ඊට පස්සේ තෙල් සුද්ධිකයින ඒත් වාෂ්ප වෙනවා. ඒ නිසා දෙන්නම වාෂ්ප. දැන් ඔන්න තෙල් වලින් අංශු දෙකක් වාෂ්ප වුණා. දැන් මොකද වෙන්නේ? දැන් ළමයි ඔයාලට පේනවා අංශු 5ක් තිබුණාමනේ මම ඇන්දේ 1 ATM කියලා. මේකෙත් අණු 5 තුන 1 ATM ගත්තා. මේකෙත් මොකද වෙන්නේ? අණු 5 තුන 1 ATM වෙනුනේ නේද? දැන් මේ පීඩනය 1 ATM වෙනවා. 1 ATM ආවා කියන්නේ මොකද්ද? මිශ්‍රණ නටනවා. හරි ළමයි. සාමාන්‍යයෙන් ATM එකක් වෙනවා කියලා කියන්නේ මිශ්‍රණයක් නටනවා කියන එක. දැන් මේ අවස්ථාවේදීත් නැටුවා නම් මේ අවස්ථාවේදීත් නැටුවා නම් මේකෙත් නැටුවා නම් මේක නටනවා. ඒ කියන්නේ වාෂ්ප වීම වැඩියෙන් සිදු වෙනකොට ඒතර ඇතුලේ පීඩනය වැඩි වෙනවා. ඒ වෙලාව බාහිර වායු ගෝල පීඩන සමාන වෙනන් පස්සේ නටන්න ගන්නවා. දැන් මේක අදහස ආයෙ තේරුම් ගන්න. තෙල් කියන එක නා ඇටීම සිදු වෙන්න නම් තෙල් අංශු 5ක් උඩට එන්න ඕනේ. හිතන්නකෝ. තෙල් වලින් අණු 5ක් උඩට එන්න ඕනේ. ඒ 5ක් උඩට එන්න නම් සෙල්සියස් 150 රත් කරන්න ඕනේ. කියන්නේ තෙල් වල තාපාංකය වැඩි කියන්නේ වාෂ්පශීලතාවය අඩුයි. හරිද? මේ පැත්තට යන්කෝ. ජල අණු නටන්න නම් 5 දෙනෙක් වාෂ්ප වෙන්න ඕනේ. ඒ කියන්නේ 1 ATM වෙන්න නම් අණු 5ක් ඉන්න ඕනේ. අණු වාෂ්ප කලාපේ. ඒක සිදු වෙන සෙල්සියස් 100 දී. ළමයි. දැන් අපි ජලය සහ තෙල් දෙකම දානවා. ජලය සහ තෙල් දෙකම දාලා සෙල්සියස් 100 රත් කළොත් මොකද වෙන්නේ? සෙල්සියස් 100 දී අනිවාර්යයෙන්ම ජල අණු 5ක් නටනවා. උඩට යනවා. හරි? තෙල් වලත් අණු කීපයක් එනවා. එතකොට එහෙම සෙල්සියස් 100 රත් කරොත් එහෙම තියෙන අණු ප්‍රමාණය 8ට වඩා වැඩි වෙනවා. ඊයේ අණු 5ක් කොහොමවත් ඉන්නවා. තෙල් වලත් අණු දෙකක් තුනක් ඉන්න පුළුවන්. ඒ හින්දා මොකද වෙන්නේ? එහෙම වුණොත් ඇතුළේ පීඩනය වැඩි. ඒ කියන්නේ නටලා ඉවරයි දැන්. නේ? ටිකක් වැඩිපුර වාෂ්ප වෙන නිසා දැන් 5ක් ආවම ඇතිනේ. එහෙනම් 5ක් වෙන අවස්ථාව සෙල්සියස් 100ට වඩා අඩු අවස්ථාව ළමයි. අපි සෙල්සියස් 80යි කියලා. මේ ක්‍රියාවලිය සෙල්සියස් 80 දී වගේ සිදු වෙනවා. හරි? අණු 3ක් වාෂ්ප වීම සහ තෙල් අණු 2ක් වාෂ්ප වීම හරහා බාහිර පීඩනයට සමාන වෙනවා. දැන් මොකද වෙන්නේ? මේකේ තියෙන වාසිය මොකද්ද? මිශ්‍රණය සෙල්සියස් 80 දී නටන පටන් අරගන්න. ඒකට හේතුව මේකෙදි එනම වාෂ්ප වීම. ඒ නිසා වාසිය තමයි දැන් මේක සෙල්සියස් 150 නටන්නේ. සාමාන්‍යයෙන් වාෂ්ප වෙන්න පටන් ගන්නේ. ඒක සෙල්සියස් 100 දී නටන්නේ. නමුත් මිශ්‍රණය සෙල්සියස් 80 දී නටනවා. ඉතින් අපිට වාසිය සහගතයි. එහෙම මේ වගේ දෙන්නෙක් භාවිතා කරන එක. ඒ නිසා අපිට මේක තෙල් ලබා ගැනීම සෙල්සියස් 100ට වඩා අඩු උෂ්ණත්වයකදී කරගන්න ලැබීම ගොඩක් වාසසහගතයි. හරි? ඒ නිසා මේ කර්මාන්තයේදී සෙල්සියස් 100ට කලින් නටන මිශ්‍රණ ඒ හින්දා අපිට පුළුවන් පහසුවෙන් තෙල් වෙන් කරගන්න. ඒක කියන්නේ. ඔන්නෝක තමයි හැටි. මෙතෙන්දී භාවිතා වෙන මොකක්ද සංකල්පය? PT මුළු පීඩනය දෙන්නේ තෙල් ධන H2O වලින්. එතකොට එතන අපිට මුළු පීඩනය ගන්න ඕනේ ATM නේ. එතකොට මෙයාගෙන් කොටසයි මෙයා කොටසයි විතර එකයි ATM හැදුනේ. ඒ හින්දා නටන උෂ්ණතාව අඩු. ඕක තමයි කතාව. තමයි එතන මූල ධර්මය. ඕනෝක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. අවශ්‍ය ලියා ගන්න. ඒක තමයි මේ සංකල්පේ PT සමානයි POL ධන PH2O. හරි. හැමෝටම තේරුණා කියලා හිතනවා මම පැහැදිලි කරා හොඳට. මම කිව්වා ඔයගලන්ට සිද්ධිය දැන් අවස්ථාව මේ තේරුම් ගත්තා නම් හරි ඒක තමයි තියෙන්නේ. හරි. ඉස්සරහන ඕනනම් අද ගන්න නැත්නම් මේ මෙන්න මේ සංකල්පෙ කොටු කරපේ කොහොමද ලියන්නේ? කොටු කරපේ ලියන්න. මම ප්‍රශ්න දෙනවා අහන්න. ඔන්න තමයි එතකොට වෙන්නේ. හරිද? ඒ විදිහට ළමයි තාපාංකය අඩුවීම ආස්සහගතයි මේ කර්මාන්තයේදී. හේතුව සෙල්සියස් 150 රත් සමහරවිට තෙල් වල වෙන කොටස් තෙල් අණු දෙන්න පුළුවන්. මොනොත් එහෙම තෙල් විනාශ වෙන පිච්චිලා යන්න පුළුවන්. හරි. මෙයා ජලය සෙල්සියස් 100 වඩා එහා රත් කරගෙන මේ කාර්යක්ෂමතාව අඩු වෙනවා. ඒ හින්දා අපිට ආස්සහගත වෙනවා. දූෂණත්වයකදී ලබා ගන්න පුළුවන්. ඉඳලා අඩු වෙනවා. කාර්යක්ෂම. මේ තමයි තියෙනවා. අපිට මේකෙදි දැන් ජල වාෂ්ප දෙකම එන එක ගැටලුකුත් නැහැ. මේ WW සහ O දෙන්නම එන එක ගැටලුවක් නැහැ. මොකද අපිට වෙන් කරගන්න ක්‍රමයක් වෙන් කරගන්න පුළුවන්. විස්තර දෙකක් මේ අපි කියන මාවක දෙකක් තියෙනවානේ. මාවකයෙන් වෙන් වෙන නිසා ද්‍රව දෙක අපිට පැහැදිලිව ද්‍රවකට වෙන් කරගන්න පුළුවන්. ඒකට අපි ගන්නවා පුනිලයක්.
ඒ බේරුම් පුණ්ඩලයක් කියලා පුණ්ඩල වර්ග තියෙනවා. පුණ්ඩලෙන් පුළුවන් මාවක දිහා බලලා ගන්නට කරාමේ ඇරලා අවශ්‍ය කලාප විතර ඇතුළු කරන්න. බල හැදින කලාප විතර කරන්න පුළුවන්. එහෙම භාවිත කරනවා. මේක විශේෂම කුරුන්තල නිස්සාරණය වගේ විදි භාවිත කරන විශාල හරි එහෙම තමයි තියෙන්නේ. හරි. ඒක තමයි කරන්නේ. ඊට පස්සේ ලියන්න දෙවන ආකාරය ද්‍රාවක නිස්සාරණය. නිකන් පැහැදිලි කරන විතරයි ගොඩක් නැහැ. ද්‍රාවක නිස්සාරණ නිකන් කියන විතරයි. ද්‍රාවක නිස්සාරණය යනක මාතෘකාව ලියාගෙන ඉවරනා. හරි. ද්‍රාවක නිස්සාරණ කියලා මාතෘකාව දෙවෙනි එක. ද්‍රාවක ළමයා ලියන්න එපා මේක අහගන්න. ද්‍රාවක නිස්සාරණයේදී වෙන්නේ සමහර ඔය මේ සමහර මල් වල තියෙන උදාහරණයක් ඔය සමන් පිච්ච වගේ මල් වල තියෙනවනේ මේ සුවඳට හේතු වන ඔය රසායනික සංයෝග සමන් පිච්ච වල සමන් ජෙරනියෝල් කියලා සංයෝගයක්. ජෙරනියෝල් කියන්නේ මේ පැංගිරි තෙල් වල ඒවයි ජෙරනියෝල් තියෙනවා. ඉතින් මෙන්න මේ ජෙරනියෝල් කියන සංයෝගය අපිට වෙන් කරගන්න පුළුවන් ළමයි මල් වගේ ඒවා ගොඩක් මල් විශාල ප්‍රමාණයක් පෙරලා අපිට පුළුවන් ඒක ලබා ගන්න. මේ මල් කියන එක ලොකු ප්‍රමාණයක් ගන්න උතින්. විශාල ප්‍රමාණයක් අරගෙන ඒක දිය කරන ද්‍රාවකයක ජෙරනියෝල් කියන කාබනික සංයෝගය මල් වල සුවඳට හේතු වුණේ සංයෝගය ජෙරනියෝල් කියන අපි එයාට ගන්න පුළුවන් අපිට කාබනික ද්‍රාවක දිය වෙන කාබනික ද්‍රාවක කියනවා. එතනකෝ දැන් ඇල්කොහොල් කියලා. ඇල්කොහොල් කියන කාබනික ද්‍රාවකයව දිය කර ගන්නවා. දිය කරලා අරගෙන ඊට පස්සේ අපි මිශ්‍රණය රත් කරනවා. රත් කරාම අඩු තාපාංකයේදී එක ද්‍රවයක් වෙන් වෙනවා. වැඩි තාපාංකයේදී අනිත් ද්‍රවය ඉතුරු වෙන්නේ කිසියම් උෂ්ණත්වය. දැන් අපි හිතමුකෝ දැන් මේ අවස්ථාවේ සෙල්සියස් 150 රත් තෙල් පිට වෙනවානේ. සෙල්සියස් 100 රත් කරොත් සෙල්සියස් 150 සෙල්සියස් 100 රත් කරොත් ජලය පිට වෙනවා. ඒ ටික අයින් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් එහෙම. ඒ විදිහට අපි එතනදී අර ආසවණය කරපු විදිහටම අපි වෙන් කර ගන්නවා මේ අදාළ උෂ්ණත්වයේදී අඩු උෂ්ණත්වයේදී වෙනික කර ගන්නවා. ඊට පස්සේ ඊළඟ කෙනා ඉතුරු වෙනවා. ඒ විදිහට වෙන් කර ගැනීමක් සිදු වෙනවා. ඒ නිසා අන්න එහෙම පුළුවන් තෙල් මේ වල තියෙන එකට භාගික ආසවණය කියලා කියන්නේ. ඉතින් අන්න එහෙම අපිට වෙන් කර ගන්න. හරි ඒක ද්‍රාවක නිස්සාරණය. එතන කියන එක චාක කොටස් වල අඩංගු රසායනික සංයෝග ආබනික ද්‍රාවකවල දියවේ. ඒ නිසා චාක කොටස් ආබනික ද්‍රාවක සමග හොඳින් මිශ්‍ර කර කාබනික ද්‍රාවක වල අඩංගු චාක කොටස් මේ ආබනික ද්‍රාවක වල චාක කොටස් මිශ්‍ර කර චාක කොටස් වල අඩංගු සගන්ධ තෙල් කාබනික ද්‍රාවකයේ තුලට නිස්සාරණය කරගනී. මිශ්‍රණයේ භාගික ආසවණය කිරීමෙන් සගන්ධ තෙල් වෙන් කර ගැනීම විදී සිදුවේ. ඒ ප්‍රතික්‍රියා මොනවක්ද කියන්නේ දැන් ළමයි සාමාන්‍යයෙන් කරන්නේ ද්‍රාවකයක් අරගෙන ද්‍රාවකයේ දිය කරනවා ශාක කොටස. ඒතකොට ශාක කොටස් වල තියෙන සගන්ධ තෙල් ටික විස්තරණය වෙනවා තෙල් තුලට. ඊට පස්සේ මිශ්‍රණය අපි අරන් භාගික ආසවණය කරලා රත් කරලා අපි ඒ ද්‍රව දෙක වෙන් කර ගන්න ජලය හරි මොන හරි කාබනික ද්‍රාවකය සහ අනිත් තෙල් වර්ග වෙන් කරගෙන සිදු කරනක තමයි ද්‍රාවක නිස්සාරණය. ඊට පස්සේ ඊළඟ තුන්වෙනි එක තෙරපීම. නැත්නම් පීඩනයට ලක් කිරීම. හරි. තෙරපීම කියන එක අපි සාකච්ඡා කරනවා.
හරි. තෙරපීම කියන එකේදී වෙන ළමයි සාමාන්‍යව ශාක කොටස් වල තියෙන තෙල් වර්ග ඉටි හරි මොනවා හරි තෙල් වර්ග හරි කවලම් කරලා යන්තම් කරලා ඊට පස්සේ අපි හොඳින් කලින් තෙරපනවා. හරිද? ඉස්සර පොල් වල ඔය මේ තෙල් වර්ග ගත්තත් එහෙමනේ දැන් ඔය අපි පොල් තෙල් හිඳිනවා කියලා කරන්නේ ළමයි. තෙරපන එකනේ කරන්නේ. ඔකෙන් ලොකුවට අහන්න දෙකුත් නැහැ කොහොමද ඔයගොල්ලෝ දැන් පොල් තෙල් හිඳින දන්නවනම් පොල් තෙල් දැකලා තියෙනවනම් පොල් කැබලි හැම වේරලා කරන්නේ. එක තදින් තෙරපනවා. මැෂින් එක දාලා තෙරපන්න පුළුවන්. සමහර ඉස්සර නම් කරන්නේ ඉස්සර කියන්නේ මේ ඔය මැෂින් හොයාගන්න කලින් කාලෙක මේ කියන්නේ අපි සාමාන්‍යයෙන් තද කරන මේ තෙරපුවල ඔරුද්දන මේ රෙදි වර්ගයක් හරි එහෙම මේ දාලා ඩිංග අඹරනවා. වේලපු කැබලි දාලා ඩිංග අඹරනවා. අඹරුවෙන් පස්සේ මොකද වෙන්නේ? ඒකේ තියෙන තෙල් ටික එළියට එනවා. ඒක පොල් තෙල් ගන්න බොහොම ලේසි වැඩක් එහෙම බැලුවම පස්සේ හරි. අනිත් ශාක කොටස් දැන් අපි සාමාන්‍යව කතා කරන ශාක කොටස් තෙල් ගන්න නම් එහෙම ලේසි වැඩක් නෙවෙයි. පොල් තෙල් වල විශාල තෙල් ප්‍රමාණයක් තියෙන නිසා එහෙම ගන්න පුළුවන්. නමුත් එහෙම කරමත් අහක යනවා. මැෂින් භාවිත කරන එකනේ. මේ පිටට දාලා අදින්ම තෙරපල තමයි ගන්නෙ. නමුත් මේ ශාක කොටස් වල එහෙම ලොකු තෙල් ප්‍රමාණ නැහැ. ඒ හින්දා තෙරපල ගන්න එක එච්චර සාර්ථක නැහැ. ඒ නිසා කතා කියන්නේ ලොකුට භාවිත වෙන්නේ නැහැ. සමන් පිච්ච වල නමන ඒවයි තියෙන තෙල් වර්ග එහෙම ගන්න බෑ ලොකුවට. පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් තෙරපල ගන්න හරි අමාරුයි. තෙල් වල තියෙන දැන් කැබලි වල විශාල තෙල් ප්‍රමාණයක් තියෙන නිසා පොඩ්ඩක් නිකන් තෙල්පොත් එනවා. නමුත් විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා එහෙම කරන් පස්සේ. ඒක තමයි තියෙන අවශ්‍ය. එතකොට ශාක කොටස් වල ඇති සගන් තෙල් ශාක කොටස් වල ඇති සගන් තෙල් ලබා ගැනීම සඳහා එම ශාක කොටස් අදින් තෙරපීම මගින් එහි අඩංගු තෙල් යම් ප්‍රමාණයක් වෙන් කරගත හැකිය. නමුත් මෙම ක්‍රමය තරම් කාර්යක්ෂම නොවන නිසා සුළු වශයෙන් භාවිත කරයි. හරිද? එච්චරයි. ඕනක තමයි සාමාන්‍යයෙන් තෙරපීම එකේ කතා කරන්නේ. හරි. ඊළඟ අපි ඊළඟ කර්මාන්තය කියන්නේ මේ ශාක ද්‍රව්‍ය පදංච කර්මාන්තය ජෛව ඩීසල් ගැන කතා කරන මාතෘකාව සටහන් කරමු මේක අපි ලියලා ඉවරයි. ඊට පස්සේ අපි කතා කරන්නේ ජෛව ඩීසල්. ජෛව ඩීසල්. හරිද? දැන් අපි සාමාන්‍යයෙන් දන්නේ මේ මෝටර රථ කර්මාන්තය ගත්තාට පස්සේ මේ මෝටර කර්මාන්තය දියුණු වෙන්නේ පෙට්‍රෝලියම් ඉන්ධනත් එක්ක තමයි. මේ මෝටර රථ කියලා දෙයක් අපිට පවතින්නේ නැහැ පෙට්‍රෝලියම් ඉන්ධන හොයාගන්න නැත්නම්. ඒ නිසා මේ පෙට්‍රෝලියම් ඉන්ධන දහනයත් එක්ක පහසුවෙන් ශක්තිය ලබා ගන්න හැකි වූ නිසා මෝටර රථ නිෂ්පාදනය විශාල වශයෙන්. දැන් තියෙන ප්‍රශ්නේ මේ මෝටර රථ වල තාක්ෂණය ගොඩක් එහාට ආවට දැන් ඉස්සරහට තියෙන ප්‍රශ්න තමයි මේ ඉන්ධන ඇති වෙන එක. කියන්නේ අපි සාමාන්‍යයෙන් පොළවෙන් භාවිත කරන පොසිල ඉන්ධන. ඒවා ක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා වෙන ඉන්ධන වලට යන්න. විශේෂයෙන් ඔය සූර්ය ශක්තියෙන් වැඩ කරන ඒවාත් වෙන්න පුළුවන්. නමුත් ඒවා ඇත්තටම ඉතිරිද නැහැනේ. ඒ හින්දා ඊට වඩා වෙනස් විදියට හිතන්නලා දෙනවා. විශේෂයෙන් ඔය ශාක ද්‍රව්‍ය මගින් ලබා ගන්න තෙල් වර්ග සාමාන්‍යයෙන් මේ අපි කියන ඉන්ධන ලෙස යොදා ගැනීමේ මේ ක්‍රමයක් තියෙනවා. අපි අන්න ඒ එක ආකාරයක් තමයි කතා කරන්නේ ජෛව ඩීසල්. හරි? ජෛව ඩීසල් කියන්නේ එහෙම. ශාක ද්‍රව්‍ය අරගෙන කියන වාෂ්පශීලී නොවන හරි? වාෂ්පශීලී නොවන ශාක තෙල් අරගෙන ඒවා ඊට පස්සේ අපි ජෛව ඩීසල් බවට පත් කරනවා. ඒ ක්‍රියාවලිය අපි ක්‍රියාවකින් පැහැදිලි කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් සිදු වෙන්නේ. ඉතින් ශාකවල තියෙන තෙල් වර්ග මෙතනෝල් වගේ නැත්නම් ග්ලිසරෝල් වගේ කොටස් වලට අයින් කරලා ජෛව ඩීසල් නිෂ්පාදනය කිරීමක් කරනවා.
හරි ඒක තමයි සිදු වෙන්නේ. බලමු අපි ඒක කොහොමද කරන්නේ කියන එක. මේ තෙල් වල ශාක තෙල් වල තියෙන සාමාන්‍ය ඔය අපි එද හැදලි කරා ඔය මොකද මේ RCOH. එහෙම ඒවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා මතකනේ අපි සබන් හදලාදී කියලා දුන්නා. හරි ඒ වගේම ක්‍රියාවලියක් තමයි මේක. හරි. මේක සාමාන්‍ය ඔය තෙල් වල ඒවා තියෙන RCOH එහෙම තියෙන ඒවා ග්ලිසරයිඩ් කියලා කියනවා. මේ ග්ලිසරයිඩ් ට්‍රයිග්ලිසරයිඩ් වලින් තමයි සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා සිදු කරන්නේ. හරි. එතකොට මෙතනදී අපි අමුද්‍රව්‍ය අරගෙන ශාක තෙල් පිරියම් කරලා උත්ප්‍රේරකයක් භාවිත කරලා මෙතනෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ ඒ එන ඵල ටික තමයි අපි ශාක තෙල් ජෛව ඩීසල් කියලා කියන්නේ. හරි බලමු ප්‍රතික්‍රියාවෙන් පැහැදිලි කරන්න පුළුවන් වලට මොකද වෙන්නේ කියන එක. හරිද? ලියන්නකො පොඩ්ඩක් මම කියන එක මුලින්ම. ලියන්න. ශාක කොටස් ශාක තෙල්. ශාක තෙල් පදනම් කරගනිමින් ජෛව ඩීසල් නිෂ්පාදනය කරයි. එය පියවර 5කිනුත් කර්මාන්තයකී නැත්නම් ක්‍රියාවලියකී. පියවර 5කිනුත් ක්‍රියාවලියකී. පළවෙනි පියවර දෙන්නේ මේ අපි ලබා ගන්න ඔය ශාක තෙල්. හරි. පොල් තෙල් කියලා තනකො ඒ වගේ තෙල් වර්ග. හරි. මේ ශාක තෙල් අපි පිරිසුදු කරගන්න අපි අරගෙන අපි කියන්නේ ඔය සැපොනීකරණ භාජන නොවන සංයුති තියෙනවා නම් අන්න ඒවා අයින් කරනවා. සැපොනීකරණ කියලා මතකන සබන් වල අර කරපු වගේ අන්න ඒ සැපොනීකරණ ක්‍රියාව භාජන නොවන අයින් කරනවා. හරි. යන පළවෙනි පියවර යන මෙහිදී ශාක තෙල් වල අඩංගු